පින්නතුනි මේ දිනවල මේ ධර්ම දේශනා මාලාව තුළ අපි සාකච්ඡා කරමින් හිටියේ කරණීය මත්ත සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාව මුල් කරගෙන අපි ධර්ම දේශනා 4ක් මීට කලින් සිද්ධ කරන්න යෙදුණා. 4වෙනි ධර්ම දේශනාව නිමා කරපු තැන ඉඳලා අපි අද ධර්ම දේශනාව ආරම්භ කරමු. පින්නතුනේ පහුගිය ධර්ම දේශනාව අපි නිමා කරන්නට යෙදුනේ මේ අත්ත කුසල කියන කාරණාව විස්තර කරමි. තමන් විසින් කළ යුතු කුසල් අතර සීලය ඊටාම උසස් තැනක තියෙනවා. සිල් ආරක්ෂා කර ගැනීම. අපි කලින් ධර්ම දේශනාවේ සාකච්ඡා කළා මේ සීලය කොහොමද පිරිසිදු කරගත යුත්තේ? භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහ. ඇඹුල් මිශ්‍ර, ලවණ ගතිය වැඩි, ජලයකින් වස්ත්‍ර සෝදහම ඒ වස්ත්‍ර වඩාත් පිරිසිදු වෙනවා කියලා සඳහන් කළා. පෙරාගත්ත අලු පාවිච්චි කිරීම තුළින් අපිරිසිදු කැඩපත නැවත මනාව පිරිසිදු කරන්න පුළුවන් බව ධර්මයේ සඳහන් කරනවා. රත්රන් උදුනේහි දාලා රත් කරලා නැවත පිරිසිදු කරගන්න පුළුවන්කම තියෙනවා. ආම්ලික වූ ලවනාධික ජලයකින් හෝදලා වස්ත්‍ර පිරිසිදු කරනවා වගේ, අලු යදාගෙන කැඩපත පිරිසිදු කරනවා වගේ, උදුනෙහිලා රත් කරලා රත්රං පිරිසිදු කරනවා වගේ නිතර නිතර ආවර්ජනය කරලා තමන්ගේ සීලය පිරිසිදු කරගන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. දවසකට 2-3 වතාවක් 4-5 වතාවක් නමුත් නිතර නිතර තමන්ගේ සිල් මෙනෙහි කරන්න කියලා මෙතන සිහිපත් කරනවා. යම් කටයුත්තක යම් කතාබහක යෙදිලා ඉන්න වෙලාවක සීලයට කොතන හරි paluddක් වුණාද කියන කාරණාව නිතර ආවර්ජනය කරන එක ඊටාම වටිනවා. මේ කාරණාව පැහැදිලි කරලා අපි 4වෙනි ධර්ම දේශනාව නිමා කළා. පින්නතුනි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඥානය යොදාගෙන සීලය පිරිසිදු කරන්න කියලා. සිල් පිරිසිදු කරන්න මනාව ඥානයක් තියෙන්න ඕනේ. ප්‍රඥාවක් තියෙන්න ඕනේ. මගේ සීලය කොතන හරි යම් paluddකට භාජනය වුණාද ආවර්ජනය කරලා ඒ කාරණාව සිහිපත් කරන්න හොඳ මතක ශක්තියක්, හොඳ සිහියක් තියෙන්න ඕනේ. paludu වෙලා නම් නැවත සකස ගන්න එක ඉතා වටිනවා. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා ඒ කොයි වගේද? සීලය ආරක්ෂා කරගන්න දරණ උත්සාහය. කිරල් මවක් එහෙම නැත්නම් කිරල දේනුවක් තමන්ගේ බිජුවට රැකගන්න කොයිතරම් කැපකිරීමක් කරනවද? සෙමර මුවෙක් තමන්ගේ වලිගය ආරක්ෂා කරගන්න මොනතරම් උත්සාහ කරනවද? එක පුතෙක් ඉන්න අම්මා කෙනෙක් ඒ පුතා ආරක්ෂා කරගන්න කොච්චර කටයුතු කරනවද? එක ඇහැක් තියෙන කෙනෙක් ඒ ඇහැ පරිස්සම් කරන්න කොයිතරම් උනන්දු වෙනවද? ඊටත් වඩා සීලය ආරක්ෂා කරගන්න උනන්දු වෙන එක වටිනවා. මොකද මේ සීලය අපිට බොහෝම උපකාර කරනවා මේ සසර ජීවිතේට. ඒ මොකක් සඳහාද? උපදින තැන තීරණය කරන්න. සීලේ වටින්නේ ප්‍රධාන වශයෙන් අපි මැරිලා ආපහු උපදින තැන තීරණය කරන්න මේ සීලය අපිට බොහෝම උපකාර කරනවා. සීලයෙන් තමයි උපදින තැන තීරණය කරන්නේ. දානයෙන් කරන්නේ ඉපදුනාට පස්සේ
ඒ පුද්ගලයාට ලැබිය යුත්තේ මොනවද කියන එක තීරණය කරනවා. එහෙනම් මේ ජීවිතය තුළ දානයයි සීලයයි ඊටාම උසස් තැනක තියලා මනාව ආරක්ෂා කරගන්න එක අනාගත සුභසිද්ධිය සඳහා බොහෝම හේතු වෙනවා. ඒකයි මේ සීලය ගැන මේ තරම්ම කරුණු දක්වලා තියෙන්නේ. ඊළඟට පින්නතුනි සඳහන් කළා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ සිල් සම්බන්ධ කරුණ සුළුපටු නෑ කියලා. එහෙම සඳහන් කරන්න හේතුවම අපි මරණයෙන් පස්සේ ආය උපදින බව අපි හැමෝම හොඳටම දන්නවා. නමුත් පින්නතුනි උපදින්න තැන් හුඟක් තියෙනවනේ. සතර අපායේ උපදින්නත් පුළුවන්. මනුස්ස ලෝකේ උපදින්නත් පුළුවන්. දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල උපදින්නත් පුළුවන්. උපදින්න තැන් ගොඩක් තියෙනවා. සතර අපායේ උපදිනවට අපේ කිසිම කැමැත්තක් නැහැ. ඉහළ දිව්‍ය තලයක බඹ තලයක උපදිනවා නම් අපි හරි කැමතියි. නමුත් එවන් මට්ටමකට යන්න අපි ළඟ තියෙන සීලය කොයිතරම් ප්‍රමාණවත්ද කියන කාරණාව අපිම තීරණය කරන්න ඕනේ. මනුස්ස තලයක උපදින්නත් මේ උතුම් සීලය අත්‍යවශ්‍යමයි. ඒ නිසායි මේ කාරණාව ඒ තරම් ශ්‍රේෂ්ඨ වෙන්නේ. පින්නතුනි මේ කාරණාව භාග්‍යතුන් වහන්සේ ඒ තරම් අගය කරන්නේ සසර සත්වයා දුගතියට අකමැති නිසා. සුගතිගාමීව ඉපදිලා ප්‍රාර්ථනා කරන උතුම් බෝධියක් තියෙනවා නම් බෝධිය මුදුන්පත් කරලා මේ සංසාරයෙන් එතර වෙන්න සීලය නැමැති සාධකේ නැතුව කවදාවත් පුළුවන් වෙන්නේ නැහැ. හැබැයි සිල් ආරක්ෂා කරනවා කියලා කියහම අපිට හිතෙන හැටියට ආරක්ෂා කළොත් ඒත් බලාපොරොත්තු වෙන තැනට යන්න බෑ. එහෙනම් කවුරු කැමති විදිහට සිල් රකින්න වෙනවද? බුදුරජාණන් වහන්සේ කැමති විදිහටයි ඒ සීලය ආරක්ෂා කරන්න ඕනේ. නැත්තම් අපිට විවිධ විදිහට යොදා ගන්න පුළුවන් මේක. එහෙම යොදාගත්ත කියලා ඒ රැකවරණය ලැබෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ කැමති විදිහ වෙන්න ඕනේ. අපි රකින්න සීලේ දිහා බලහම ආර්යයන් වහන්සේලාට සතුටක් ඇති වෙන්න ඕනේ. මේ පුද්ගලයා ශ්‍රේෂ්ඨයි කියලා. පින්නතුනි සිල් පිරිසිදු නම් එතනින් එහාට ඉදිරියට තියෙන ජීවිතයක් බොහොම පිරිසිදුයි. හැබැයි සිල් අපිරිසිදු නම් ඉදිරියට යෑමක් නැහැ. අපි යම් කාර්යයක් කරනවා විතරයි. ඉදිරියක් නැහැ. ආන් ඒ හින්දා සඳහන් කළා මේ සීලය හරියට නිකන් පොළොව වාගේ කියලා. අපි හැමෝම මේ පිහිටලා ඉන්නේ මේ පොළොව තලයේ උඩ. එහෙනම් සීලයත් පොළොව වගේ කියලා සඳහන් කරාම මේ සංසාරේ සුගතිගාමී පැවැත්ම රැඳිලා තියෙන්නේ මේ සීලය මත. සුගතියෙන් සුගතියට යන්න කැමති කෙනෙක් සීලය නැමැති පිහිටීම අත්‍යවශ්‍ය වශයෙන්ම තමන් ගාව තියාගන්න ඕනේ. එහෙම නැති කෙනෙකුට පිහිටීමක් නැහැ. පහළට තමයි වැටෙන්නේ. මේ පොළොව තිබුණේ නැත්තම් අපිත් වැටෙනවා යටට. සීලය තිබුණේ නැත්තම් අපි පහළට වැටෙනවා කියලා කියන්නේ සතර අපාය ආදී දුගතියට වැටෙනවා කියන එකයි. අන් ඒ නිසා සීලය තමයි ජීවිතයක අත්තිවාරම කියලා සඳහන් කළා. ඒ අත්තිවාරම මත පිහිටලා මේ සසරින් එතර යෑම අපිට සැලසුම් කරන්න පුළුවන්. පින්නතුනි සඳහන් කළා යම් කිසි කාර්යයක් සම්පූර්ණ කරගන්නකොට අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ උදේ හවස සලකලා බලලා සීලේ අනුමාත්‍ර හෝ වරදක් බොහොම පුංචි වරදක් තියෙනවා නම් ඒකත් නිවැරදි කරන්න කියලා. එහෙම නැත්තම් අපේ හිත හරිම වංචනිකයි. මේ හිත හරිම වංචනිකයි. අෂ්ටාංග සීලයේ සමාදන් වුණ කෙනෙක්
පන්සිල් වලින් අමතරව තව සිල්පද 3ක් සමාදන් වෙනවා. හදිසියෙම සිල්පදයක් paludu වෙන්න පුළුවන්. නමුත් සමහර වෙලාවට හිත හදා ගන්නවා. නමුත් මට පන්සිල් තියෙනවනි කියලා. එකයිනේ paluduනේ තව 7ක් තියෙනවා කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ එහෙම හිතන්න එපා කියලා. අපි හැමදාම උපෝසතේ රකින්නේ නෑනේ. සමහරලාට මාසයකටම එක දවසයි අපි කාරණාවට යෙදින්නේ. අතීත සදහැවතුන් යටත් පිරිසෙන් මාසකට දවස් 6ක් පූර්ණ උපෝසතයක පිහිටනවා. ඒ කියන්නේ 24 පැයක්. පූර්ණ උපෝසතයක් කියලා කියන්නේ 24 පැයක්. එතකොට මාසයකට දවස් 6ක්වත් ඒ සීලය ආරක්ෂා කරනවා. සමහර අය 8ක් යොදාගෙන තියෙනවා. නමුත් අද වෙනකොට ඒකේ අගය අඩු වෙලා ඇවිල්ලා මාසයකට දවස් 1ක් බවට පත් වෙලා. ඒකත් හිතලා බලන්නකෝ. පූර්ණ උපෝසතයක් තියෙන්නේ කීයෙන් කී දිනාටද? උදේට ඇවිල්ලා හවසට යන ස්වභාවයක් තමයි දකින්නේ. එහෙම වුණොත් අර්ධ උපෝසතයක්වත් නැහැ. අර්ධ උපෝසතයක් සම්පූර්ණ වෙන්නේ නැහැ එහෙම වුණාම. අර්ධ උපෝසතයක් පිළිබඳව බුදුදහමේ සඳහන් කරලත් නැහැ. එකම තැනක විතරක් ඔය කූට විනිශ්චකාර වස්තුව පැහැදිලි කරනකොට සඳහන් කරනවා. මොකද පින්නතුනි අපි මේ උපෝසත සිල් සමාදන් වෙනකොට උදේට ගෙදරින් පිටත් වෙලා එනකොට කියනවා නම් මං හවස එනවා කියලා. අපි සිල් සමාදන් වෙන්නෙම හවසට ගෙදර යෑමේ බලාපොරොත්තුව ඇතුව. එතකොට සමහර සිල්පද සම්පූර්ණ වෙන්නේ නැහැ. දැන් හිතලා බලන්නකො විකාල භෝජනේ. විකාල භෝජනා වේරමණී සික්ඛාපදං කියලා සමාදන් වෙනකොට මේ සිල්පදේ මධ්‍යාහණයෙන් පස්සේනේ ආරක්ෂා වෙන්නේ. උදේ සමාදන් වෙලා මධ්‍යාහණය වෙනකන් කී පාරක් ආහාර ගත්තත් මේ සිල්පදේ හානි වෙන්නේ නැහැ. මධ්‍යාහණයෙන් පස්සේ හවස 4-5 වෙනකොට අපි ආපහු යනවා නම් ඉතින් මේ සිල්පදේ ආරක්ෂා කරන්න අවශ්‍යද? මොකද ආයෙ ගිහිල්ලා හවසටත් ආහාර ගන්නවා නම් මේ සමාදන් වෙච්ච එකේ තේරුමක් නැහැනේ. ඒකයි පූර්ණ උපෝසතයක් ගැන සඳහන් කරන්නේ. පහුවදා අරුණ නැගෙනකම්ම ඒ සිල්පදේ ආරක්ෂා කරන්න කල් තියෙනවා. ඒ නිසයි මෙතන සඳහන් කළේ අපේ හිත නොයෙක් තැන්වල වංචා කරලා අපිව රවට්ටලා මේ සීලයෙන් අහකට ගන්නවා. භික්ෂූන් වහන්සේලාගේ සම්බන්ධයෙන් සඳහන් කරනකොට උපසපන් භික්ෂූන් වහන්සේලාට පරාජිකා ශික්ෂා පදවලට අමතරව මේ කුඩා ආපත්ති විශාල ප්‍රමාණයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. නමුත් යම් භික්ෂූන් වහන්සේ නමක් පරාජිකා පත්තියකට පත් නුණා නම් ඒ තවත් භික්ෂුවක් භික්ෂුත්වයට හානි වෙලා නැහැ. භික්ෂු කියන නමින් සලකන්න වටිනවා. නමුත් පරාජිකා ශික්ෂාපද ටික ආරක්ෂා කරගෙන මගේ භික්ෂුත්වයේ කෙලෙසුනේ නෑනේ කියලා හිතාගෙන අනික් මේ කුඩා ශික්ෂාපද බිඳෙන එක ගැන සැලකිල්ලක් නොදක්වා හිටියොත් ඒ සීලය පින්නතුනි පිරිසිදු නෑනේ. අපිරිසිදුයි. සාමණේර භික්ෂූන් වහන්සේ නමක් වශයෙන් පන්සිල් වලින් එක සිල්පදයක් උල්ලංඝනය වුණොත් උන්වහන්සේට පැවිද්ද නැතුව යනවා. අනික් සිල්පද වලින් එකක් උල්ලංඝනය වුණොත් පන්සිල් වලට අමතරව තව 5ක් තියෙනවා. සාමණේර දස සීලේනේ. ඒක දඬුවම් ලැබිය යුතු වරදක්. ආචාර්යවරයාට වහාම ගිහිල්ලා කියන්න ඕනේ. ස්වාමීනි මං අතින් මෙන්න මේ වාගේ ශික්ෂාපදයක් උල්ලංඝනය වුණා කියලා. පන්සිල් වලට අමතරව. එතකොට ආචාර්යවරයා ඒකට සුදුසු පියවරක් අනුගමනය කරනවා නැවත සීලය පිරිසිදු කරවන්න.
දඬුවම් ක්‍රමයක් නියම කරලා එයින් පස්සේ නැවත ආයති සංවරයේ පිහිටවන්න ආයිත් සිල් දෙනවා. නමුත් අපේ හිත වංචනික නිසා නෑ තාම මගේ තිසරණේ තියෙනවා, පැවිද්ද තියෙනවා, මේ සාමාන්‍ය සිල්පදයක් උල්ලංඝනය වුණා. එහෙම හිතලා කටයුතු කරනවා නම් තාමත් දුසිල්වත් කියලා හඳුන්වන්නේ. ආන් ඒ නිසයි මෙතන දේශනා කරන්නේ මනාව ප්‍රඥාවෙන් යුක්තව නිතර නිතර ආවර්ජනය කර කර තමන්ගේ සීලය පිරිසිදු කරගන්න කියලා සඳහන් කරනවා. උදේ හවස සලකලා බලන්න කියනවා මේ සීලය ගැන. කොතන හරි අඩුවක් වුණාද? කොතන හරි paluddක් වුණාද? අපි සාමාන්‍යයෙන් එදිනෙදා පරිහරණය කරන දේවල් වල අඩුපාඩුවක් paluddක් දැක්කොත් අපි වහාම හදනවා. පින්නතුනි, ඒ ඔක්කොටම වඩා සීලේ paludd හදාගත්තොත් අති දීර්ඝ කාලයක් අපට සුවය පිණිසම පවතිනවා. ඊළඟට දේශනා කළා විශේෂයෙන් පැහැදිලි කරනවා ඒ සීලය මනාව පිරිසිදු කරන්න යමෙක් උත්සාහ කරනවද ආන් ඒක අත්ත කුසලයි කියලා. තමන් විසින් කරගත යුතු කුසලයක්. කරණීය මත්ත කුසලයෙන්. මේ මත්ත කියන වචනයෙන් තමයි අත්ත කුසල කියන වචනය වෙල්ලි තියෙන්නේ. කරණීය කළ යුතුයි අත්ත කුසල. නිරන්තරයෙන් කුසල් සම්පූර්ණ කරගත යුතුයි. පින්නතුනි, ආන් ඒ තමාගේ දියුණුව සලසන කුසලයක්. මේ අත්ත කුසල කියන්නේ දියුණුව සලසන කුසලයක්. සිල් ආරක්ෂා කරනවා කිව්වහම පින්නතුනි සඳහන් කළා දවසක් තුල කීප වරක් ඒ සිල් ආවර්ජනය කරලා මනවින් නිතර නිතර පිරිසිදු කරගන්න. මේ සීලය ගැන සඳහන් කරනකොට මනා පිරිසිදු සීලයක් අවිප්පටිසාරීය සීලයක් කියලා කියනවා. අවිප්පටිසාරීයයි. ඇයි මේ අවිප්පටිසාරීයයි කියලා කියන්නේ? පින්නතුනි, අවිප්පටිසාරේහි පිහිටලා කෙලෙස් විස්කම්බනය කරන්න පුළුවන් කියලා සඳහන් කරනවා. කාලයක් තිස්සේ නිතර නිතර ආවර්ජනය කර කර පිරිසිදු කරගත්ත සීලය ආපහු හැරිලා බලනකොට කොතනවත් කැඩිලා නැහැ. කොතනවත් paludu වෙලා නැහැ. කොතනින්වත් අපිරිසිදු බවක් පේන්නේ නැහැ. මතක ඇති කාලෙක ඉඳලා තමන්ගේ සීලය හරි පිරිසිදුයි, නිර්මලයි. ආන් එවන් සීලයකට කියනවා අවිප්පටිසාරීය සීලයක් කියලා. යමෙක් ළඟ අවිප්පටිසාරීය සීලයක් තියෙනවා නම් ඒ සීලයෙන් පුළුවන් කෙලෙස් විස්කම්බනය කරන්න, ප්‍රහාණය කරන්න. පින්නතුනි, හිතන්නකෝ අපිට සිල්පදයක් කඩන්න හේතු වෙනවා නම් ඒ සිල්පදේ කඩන්න හේතු වෙන්නේ මොකක් නිසාද? ක්ලේශයක් නිසානේ. ක්ලේශයක් නිසා තමයි සිල් paludu වෙන්නේ. එහෙනම් මෙතන සඳහන් කරනවා ඒ කෙලෙස් විස්කම්බනය කරනවා, ඈත් කරනවා, නැති කරනවා මනාව සීලය ආරක්ෂා කිරීම. paludu කරන්න හිතෙනවා. විකාල භෝජනයේ කඩාගන්න හිතෙනවා. කෑම කෑවට මොකවත් වෙන්නේ නැහෙනි කියලා හිතෙනවා. වචන පාවිච්චි කරනකොට මහා තණ්හාවක් තියෙනවා. කේලමක් කියන්නේ. වැඩකට නැති කතාවක් කියවන්නේ. නමුත් දැනගන්න ඕනේ මේ තියෙන ක්ලේශය. මම මේ වචන ටික කියනවා කියලා කියන්නේ කෙලස් ජයගත්ත මිසක් මම ජයගත්ත නෙමෙයි. අකුසලය මාව පහු කරලා ගිහිල්ලයි තියෙන්නේ. අපි හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ අකුසලය අපි විසින් පහු කරලා යන්න ඕනේ. නමුත් සාමාන්‍ය ලෝකෙ වෙන්නෙම අකුසලය අපිව පහු කරන එක. යමෙකුට පුළුවන් නම් අකුසලය පහු කරන්න, ඒ අය මේ ලෝකෙ බොහොම ශ්‍රේෂ්ඨයි. එහෙනම් අවිප්පටිසාරීය සීලයෙන් පුළුවන් කෙලෙස් විස්කම්බනය කරන්න. කෙලෙස් නැති කිරීමේ ආකාර 4ක්
අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ ආකාර 4 තමයි තදංග, විස්කම්බන, සමුච්ඡේද, පටිපස්සද්ධි. ඔය තදංග කියන වචනේ නම් නිතර නිතර අහලා අපේට මතක ඇති. තදංග වශයෙන් යටපත් කරගෙන දන් දුන්නා. අපි එහෙම කියනවා. මොකද්ද මේ කෙලෙස් තදංග වශයෙන් යටපත් කරනවා කියලා කියන්නේ? දැන් මේ වෙලාවත් බොහෝ විට තදංග වශයෙන් කෙලෙස් යටපත් කරන මොහොතක්. අපි බණ අහනවා. බණ අහනකොට අනික් බාහිර ක්ලේශයන් ඔක්කොම අත්හැරලා අපි බණ අහන එක කරනවා. හැබැයි බණ අහහා ඉන්න ගමන් නැවත කෙලෙස් හැඟීමක් එන්නේ නැද්ද? ආයෙත් එනවා. කලන්ඩ ඉදිරියට තියෙන වැඩක් මතක් වෙනවා. එහෙම නැත්නම් කරපු වැඩක් මතක් වෙනවා. එතකොට බණ අහන්නේ අර මතක් වුණ කාරණාවේ හිත ඇලිලා ගැලිලා තියෙනවා. නැවත සිහියට එනකොට දේශනාව සෑහෙන්න ඉදිරියට ගිහිල්ලා. ආන් එහෙම බණ අහුවට අපිට ලොකු ප්‍රයෝජනයක් ගන්න බෑ පින්නතුනි. මේ 84000ක් ධර්මස්කන්ධය ඇතුලේ අපේ නිවනට හේතු වෙන වචනේ තියෙනවා. අපේ නිවනට හේතු වෙන කාරණාව කොතනද තියෙන්නේ කියන එක අපි දන්නේ නැහැ. නමුත් මේ ධර්මස්කන්ධය ඇතුලේ මේ ඉන්න හැම සත්වයෙකුගේම නිවනට හේතු වෙන කරුණ තියෙනවා. ආන් ඒ නිසයි දේශනා කළේ බණක් අහනකොට මුල ඉඳලා අගටම හරියටම අහන්න කියලා. ආන් එහෙම අහගෙන යනකොට මගේ ජීවිතයට හොඳට දැනෙන මගේ ජීවිත ගමන වෙනස් කරන ධර්ම කාරණාවක් ඔය අතර තියෙනවා. අර ක්ලේශයත් එක්ක අතරමං වෙලා ඉන්නකොට ඒ ධර්ම කාරණාව මගේ ඇරෙන්න පුළුවන්. එහෙනම් තදංග වශයෙන් ප්‍රහාණය කරනවා. කෙලෙස් යටපත් කරගෙන යම් කාර්යයක යෙදෙනවා හදිසියේම කෙලෙස් ආයෙත් උත්සන්න වෙලා එනවා. එහෙනම් තදංග ප්‍රහාණය කියලා කියන්නේ ඒකට. ඊළඟට සඳහන් කළා විස්කම්බන ප්‍රහාණය. ඊට වැඩිය දීර්ඝ කාලයක් කෙලෙස් යටපත් කරලා ඉන්න පුළුවන්. සාමාන්‍යයෙන් සමාධියකට සමවැදිලා කටයුතු කරන කාලයක් තුල කෙලෙස් වලට මතුවෙන්න ඉඩ දෙන්නේ නැතුව සමාධි සුවයෙන් ඉන්නවා. හැබැයි සමාධියෙන් මිදුනහම ආපහු පෙර හිතේ තිබිච්ච කෙලෙස් ආයෙත් මතුවෙනවා. නමුත් සමාධියෙන් පැයක් හිටියොත් තදංග වශයෙන් කෙලෙස් යටපත් කරලා විනාඩි 5න් 10න් ආයෙත් කෙලෙස් උත්සන්න වෙනවා. නමුත් සමාධියෙන් ඉන්නකොට පැයක් නම් ඒ පැයම කෙලෙස් ආයෙ උත්සන්න වුණේ නැහැ. ඒ නිසා ඒකට කියනවා විස්කම්බන ප්‍රහාණය කියලා. තුන්වෙනි කාරණාවට කියනවා සමුච්ඡේද ප්‍රහාණය කියලා. මොකද්ද මේ සමුච්ඡේද ප්‍රහාණය කියලා කියන්නේ? පින්නතුනි මාර්ග සිත්වලින් නැවත නූපදින ආකාරයට කෙලෙස් ප්‍රහීණය කරනවා. එතකොට මාර්ග සිත් සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත්. මාර්ග සිත් සහ ඵල සිත්. මෙතන සඳහන් කරන්නේ යම් කෙනෙක් සෝවාන් මාර්ගයේදී සෝවාන් ඵලය දක්වා ගමන් කරනකොට මේ සෝවාන් ඵලය ලබා ගැනීම සඳහා ප්‍රහීණය කළ යුතු කෙලෙස් ප්‍රමාණයක් තියෙනවනේ. කොහොමද සෝවාන් වෙනවා කියලා කියන්නේ මෙතන? යම් සෝවාන් වහන්සේ නමක් යම් කෙලෙස් ප්‍රමාණයක් සම්පූර්ණයෙන් ඉවත් කරලා ඉන්නවද? සෝවාන් නොවිච්ච කෙනෙක් සෝවාන් මාර්ගය තුල අර සෝවාන් වහන්සේ කොයි විදිහට කටයුතු කරනවද? ආන් ඒ උන්වහන්සේගේ හිත ක්‍රියාත්මක වෙන තැනට සමාන වෙනකන් තමන්ගේ හිත අරගෙන ගියපු දවසට මේ පුද්ගලයාට කියනවා සෝවාන් වුණා කියලා. සෝවාන් වහන්සේගේ සිතුවිලි ක්‍රියාත්මක වෙන්නේ යම්සේද ඒ මට්ටමට අපි දියුණු වුණාට පස්සේ තමයි අපි සෝවාන් වුණා කියලා කියන්නේ. එතකොට සෝවාන් වහන්සේ නමක් සක්කාය දිට්ඨි,
විතිකිච්ඡා, සීලබ්බත පරාමාස මේ සංයෝජන තුන නැති කරලයි තියෙන්නේ. මොනවද මේ සීලබ්බත පරාමාස කියලා කියන්නේ? හරියට නම් සීලබ්බත පරාමාස තමයි ඉස්සරල නැති වෙන්න ඕනේ. මේක මේ පෙළ දක්වලා තියෙන හැටි තමයි අපි මේ සඳහන් කරන්නේ. වැරදි සීල වෘත සීලබ්බත පරාමාස කියලා කියන්නේ. ඒ වැරදි සීල වෘතයන්ගෙන් මුලින්ම මිදෙන්න ඕනේ. සමහරු කෙලෙස් නැති කරන්න නිවන් ලබන්න කියලා ඔය අජ වෘත, ගෝ වෘත, කුක්කුර වෘත, සුනක වෘත මේ ආදී වෘත අනුගමනය කළා. එළුව වගේ හැසිරුණා, ගවයෝ වගේ හැසිරුණා, සුනකයෝ වගේ හැසිරුණා කෙලෙස් නැති කරන්න කියලා. නමුත් ඒ වගේ කවදාවත් නිවනට යන්න පුළුවන්ද? අං වැරදි සීල වෘතය සීලබ්බත පරාමාස ගණයට යනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා නොකළ දේවල් අපි ක්‍රියාත්මක කරනවා නම් ඒක සීලබ්බත පරාමාස ගණයට යන්න තියෙන ඉඩකඩ බොහෝම වැඩි. එතකොට විතිකිච්ඡා කියලා කියන්නේ බුද්ධ ආදී 8 තැන පිළිබඳව තියෙන සැකය. මුලින්ම බුද්ධ රතනය පිළිබඳව තියෙන සැකය. ධර්ම රතනය පිළිබඳව තියෙන සැකය. ආර්ය මහා සංඝරත්නය පිළිබඳව තියෙන සැකය. මේ තුනුරුවන ගැන යමෙකුට සැකයි නම් ඔහුට කවදාවත් නිවන ගාවට යන්න බැරුව යනවා. මොකද තුනුරුවන් සැකයි නම් ඔහු තාම බෞද්ධ කියන තැනටවත් ඇවිල්ලා නැහැ නේ පින්නතුනි. හැබැයි බෞද්ධයෙක් වෙන්න අපි ළඟ තිසරණය හොඳටම තියෙන්න ඕනේ. ඒත් එක තව කරුණු 5ක් පැහැදිලි කරනවා. බුද්ධ ආදී 8 තැන පිළිබඳව සැකේ. අතීත භවය, අනාගත භවය පිළිබඳව තියෙන සැකය මේ විදිහට කරුණු. මේ විදිහට සක්කාය දිට්ඨි, විතිකිච්ඡා, සීලබ්බත පරාමාස නැති කරලා තමයි සෝවාන් කියන තැනට ආවේ. අපි සෝවාන් නොවි නමුත් මේ තුනම ප්‍රහාණය කරපු දවසට අපිත් සෝවාන් වුණා කියලා කියනවා. ඒ මට්ටමට ආවම එතකොට තව ඉතිරි කෙලෙස් ප්‍රමාණයක් තියෙනවනේ. සංයෝජන 10න් 3යි නැති කරලා තියෙනවා. එහෙනම් මෙතන සඳහන් කරන්නේ සමුච්ඡේද ප්‍රහාණය කියලා කියන්නේ මාර්ග සිත්වලින් නැවත නූපදින ආකාරයට කෙලෙස් ප්‍රහාණය කිරීම. ඒ මාර්ගවලින් ඒ කෙලෙස් ප්‍රහාණය කරනවා. අවසානට තියෙන පටිප්පස්සද්ධි ප්‍රහාණය. මොකද්ද පටිප්පස්සද්ධි ප්‍රහාණය කියලා කියන්නේ? ඒ කියන්නේ පින්නතුනි යම් මාර්ගයක් ලැබපු පුද්ගලයෙක් ඵල සමාපත්තියට සමවදිනවා. සෝවාන් මාර්ගයේ ඉඳලා සෝවාන් ඵලයට එනවා. සෝවාන් ඵලයට සමවැදුනහම අර මුලින් සඳහන් කරපු සංයෝජන අය කවදාවත් Tamanට බාධා කරන්නේ නැහැ. සකදාගාමි ඵලයට ආවම එතෙක් ප්‍රහීණය කරපු සංයෝජන අය කවදාවත් Tamanට කරදර කරන්නේ නැහැ. මේ ආකාරයෙන් අරිහත් ඵලය සාක්ෂාත් කරගත්ත දවසට මේ කෙලෙස් නැවත නූපදින්නම සියල්ලම ප්‍රහීණය කරලයි තියෙන්නේ. ක්‍රමක්‍රමයෙන් ප්‍රහීණය කරගෙන ගිහිල්ලා අන්තිමට සියල්ලම ප්‍රහීණය කරලා ඉවර කරනවා. ඒකට කියනවා පටිප්පස්සද්ධි ප්‍රහාණය කියලා. එහෙමනම් සීලය පිරිසිදු කරගන්නකොට මේ ආදී වශයෙන් සිල් පිරිසිදු කරගත යුතු හැටි කරුණු වෙනම භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඉතින් මෙවන් තැනකට ආපු කෙනෙක් මේ ලෝකේ හරි ශ්‍රේෂ්ඨ උත්තමයෙක් වෙන්නේ. මේ සියල්ල කරන්න තමන්ගේ හිත වසඟ කරගන්න ඕනේ. හිත තමන්ට නතු කරගන්න ඕනේ. සියලු සිත තමන්ට නතු කරගත්ත කෙනෙක් මහා ශ්‍රේෂ්ඨයි කියලා කීවේ. ධම්මපදයේ එක තැනක සඳහන් කළා දූරං ගමං ඒකචරා. දුර තියෙන අරමුණු ගන්නවා. අසරීරං ගුහාසයන්. ශරීරයක් නැති ගුහාවක වාසය කරනවා.
ගැන්නේ හිතට ශරීරයක් නෑ නමුත් ගුහාවක වාසය කරනවා. කොහෙද හිත වාසය කරන්නේ. විවිධ තැන් ගැන කතා කරනවා. සමහරු කියනවා හිත කුසේ තියෙනවා කියලා. සමහරු කියනවා හිත මොලේ තියෙනවා කියලා. සමහරු කියනවා ඇඟ හැමතැනම තියෙනවා කියලා. නමුත් මේ හිත ඔය එක තැනකවත් නෑ. හිත රිදුනහම දරාගණ්ඩ බැරි වේදනාවක් හිතටාවහම අපි කියනවා අහවල් ඉන්ද්‍රිය පුපුරලා ගියා කියලා. එම ඉන්ද්‍රියක් මතකද. දුක දරාගණ්ඩ බැරුව හදවත පැලුණ කියල කියන. එතකොට හිත මොලේ තියෙනව නං මොලේ පැලුණ කියන්න එපේ. කුසේ තියෙනව නං කුස පැලුණ කියන්න එපේ. නමුත් අපි කියන්නේ හදවත පැලුණ. එනම් භාගිතුන් වහස දේශනා කළේ හිත කොහෙ තියෙනවා කියලද. හර්ද වස්තුවේ පිරිසිදු ලේ තියෙන පැත්තේ ලේධාතුවේ ගෑවෙමින් නොගෑවෙමින් හදයවත්තු රූපය කියලා ඉන්ද්‍රියක් තියෙනවා. ආංගේ ඉන්ද්‍රිය උඩ තමයි මේ සිත් පහළ වෙන්නේ. දුර තියෙන අරමුණු ගන්නවා. හිතට තනියම බලන්න පුළුවන්ද. තැන් අපි සමහර වෙලාවට කියනවනේ හිත හුඟක් දුර යනවා කියලා. අපි ගේම හිත දැන් අනුරාධපුරේ ගියා. රුවන්වැලි සෑ මළුවට හිත ගිහිල්ලා. දැන් හිතට පුළුවන්ද ගිහිල්ල රුවන්වැලි සෑය බලන්ඩ. හිතට බෑ රුවන්වැලි සෑය බලන්ඩ. එනම් අපිට දැම් මේ කියනකොටම මළුවට ගියා වගේ මැවිල පේන්නේ කොහොමද. අපි රුවන්වැලි සෑය කලින් දැකලා තියෙනවා. ඒ අරමුණ තමයි මේ අරන්තියෙන්. හිතට පේනවනම් අපිට එච්චර දුකක් නෑ. මොද කාලයක් යනකොට අපි ඇස් දෙක නොපෙනීම යනවා. ඉතින් හිතට පේනවනම් අපිට මොකට දැස් ආං ඒකින් තේරෙනවා හිතෙන් තනියම බලන්ඩ තනියම බලන්ඩ බෑ. මේ ශරීරයේ ප්‍රසාද රූප පහළ වෙන තැන් තියෙනවා. ආන්ගේ ප්‍රසාද රූප පහළ වෙන ඉන්ද්‍රියත් එක්ක එකතු වෙලා තමයි යමක් බලන්ඩ පුළුවන්කම තියෙන. ඒම නැතුව හිතට තනියම බලන්ඩ බෑ. මේ කාලෙනම් ඔය බොහෝ සඟරාවල ලිපිලේකනවල කියනවනේ සමහර කෙනෙක් භාවනා කරනකොට හිත ඇඟෙන් එලියට ගියා කියලා. එලියට ගිහිල්ල බොහෝ තැන්වල ඉඳලාව කියනවා. පුද්ගලයත් එක රිදී නූලකින් සම්බන්ධ වෙලා හිටිය කියල කියනවා. ඉතින් එහෙම එකක් භාගිතුන් වහසේ දේශනා කරන්නේ නෑ. දැන් බලන්න ඔය සැත්කම් කරනකොට සමහර සඟරාවල ඕන තරම් තියෙන්නේ මගේ සැත්කම කරන වෙලාවේ මගේ හිත මගේ කයින් අයින් වෙලා මේ සත්කම ඔක්කොම බලාගෙන හිටිය කියලා ලියල තියෙනවා. ඉති එහෙනම් හිතට තනියම පේන්ඩ පෙයි. මොද ඇහැත් ගලවගෙන ගියා නෙමේන්නේ. එතකොට එතනින්ම තේරෙනවා ඒ කාරණාවල් මුලාවට පත් වෙලා කියපු දේවල් කියලා. හිතට තනියම බලන්ඩ බෑ. හිතට තනියම අහන්ඩ බෑ. හිතට තනියම රසවිඳින්ඩ බෑ. ඒ ඉන්ද්‍රියන් අවශ්‍යයි. හිත කොහෙවත් යන්නේ කොහෙවත් යන්නේ නෑ. දුරතියෙන අරමුණු තමයි අරගන්නේ. සඳහන් කරනවා කෙසඟක දුරවත් හිතට කොහෙවත් යන්න බෑ. ඒක චරං තනියමයි ඉන්නේ. තප්පරයකට ඇතිවෙන සිත් කෝටි ගානක් තියෙන. කෝටි ප්‍රකෝටි ගානක්. නමුත් කොතනවත් පොකුරු හිත් ඇති වෙනවද. උප්පාද ස්ථිති බංග එක හිතක් ඉපදිලා ඒ හිත පැවතිලා ඒ හිත නැතිවුණාට පස්සේ අනික් හිත උපදිනවා. එයින්ද එක හිතක් තනියමම තමයි හැසිරෙන්නේ. ඒකයි ඒක චරං කියල කීවී. අපේ ශරීරයත් එහෙම්මම තමයි. අතක් ඔසවලා පාත් කරනකොට අර ඔසෝපු අත තියෙනවාද. අපිට හිතෙනවා යම් මට්ටමට අපේ අත අපේ ඔළුවේ මට්ටමට උසවන්ඩ හිතෙනවා. නමුත් මේ එසවි යන්නේ අලුත් අතක්. හැම වෙලාම අලුත් වෙලා තියෙන. ඒ වුණට අපිට එහෙම කිවට ඕක තේරෙන්නේ ඕක තේරෙන්නේ නෑ.
හරි සංකීර්ණයොයි හිත ගැන කාරණාව. මේ රූප කලාප බොහොම වේගෙන් ඇතිවෙනවා පවතිනව නැතිවෙනවා. හැබැයි ඒ නැවත එතන උපදින රූප කලාප අර පෙර රූපයට සමානවමයි උපදින්නේ. පිනතින හිතන්නකෝ තොරණක් ගැන. දැන් අපි තොරණක් දිහා බලාගෙන ඉන්නකොට අපිට පේනවා එක්ක සුදු පාට නැත්තං නිල් පාට එලියක් මේ තොරණ පුරාම යනවා වගේ. ඇත්තටම කොහෙවත් එලියක් යනවද එතන? එතන එලියක් යන්නේ නෑ. එනම් මොකක්ද වෙන්නේ? ළඟින් යොදාපු විදුලි බුබුලු දහස් ගානක් තියෙනවා. මේ බුබුල නිමෙනවත් එක්කම අර බුබුල පත්වෙනවා. ඇහි පිල්ලන් ගහන නිමේශයකට ඒක නිමිලා අනික පත්වෙනවා. එතකොට අර නිමිච්චෙව්වා මුලඉඳලා ආය පත්වෙනවා. දැන් අර එකින් එකට මාරුවෙවී එකම වගේ එලියක් නයන්නේ. එකම වගේ බුබුලු ටිකක් තම පත්තු වෙන්නේ. ඒක නිමිනිමී පත්වවී යනකොට අපිට පේන්නේ එලිය එහෙම යනවාගේ. හදිසියේම ඔය නිල් පාට බුබුලු මැද්දේ සුදු පාට එකක් පත් වුණු. අපිට වෙනසක් පේන්නේ නැද්ද? ආන් ඒ වගේ තමා අපේ රූප කලාප. එකම වගේ රූප කලාප මේ අත උස්සන්ඩ එතන උපදිනවා. ඒ හින්දා අපිට තේරෙන්නේ මේ එකම අත තියෙන්නේ කියලා. එකම අතක් නෑ මෙතන. එකම වගේ රූප හටගන්න නිසා මේ තිබ්බාතම නේද කියලා හිතෙනවා. හදිසියේ විදුලි බුබුලේ පාට වෙනස් වුනොත් අඳුරගන්නවා. මෙහෙම අත ඉසීසි යනකොට හදිසියේ කවුරු හරි අතට පිහියකින් ගැහුවොත් ආං අර හටගන්න රූප කලාප වෙනස් වෙනවා. එතකොට පේනවා දැන් තුවාල වෙලා. වෙනසක් පේනවා. හරි විචිත්‍රයි මේ ස්වභාවය ගැන භාග්‍යවතුන් වහන්සේ විස්තර කරපු හැටි. මෙන්න මේ හිත යමෙකුට පුළුවන් නම් තමන්ගේ වසඟයට ගණ්ඩ මොක්කන්ති මාර බන්ධනා ආං ඒ පුද්ගලයා සදහටම මරණයෙන් විදිච්ච කෙනෙක් වෙනවා. එහෙම හිත තමන්ගේ වසඟයට ගත්ත කෙනත් හැබැයි එක පාරක් මරණයට පත්වෙනවා. අපි ඒකට කියන්නේ මැරෙනවා කියලා නෙමෙයි. පිරිනිවන් පානවා කියලා. හැබැයි ආය කවදාවත් මැරෙන්නේ නෑ. පින්නතුනි බුද්ධ ආගමත් ඒකම තමයි. සබ්බ පාපස්ස අකරණ සියලු පව් නොකරන්ඩ කුසලස්ස උපසම්පදා. නමුත් රැස් කරගත යුතු සියලු කුසල් රැස් කරන්න. චිත්ත පරියෝ දපන තමන්ගේ හිත දමනය කරන්න. ඒ තං බුද්ධාන ශාසනං ඒකට කියනවා බුද්ධ ශාසනය කියලා. ආං එහෙමනං මේ හිතේ උපදින කෙලෙස් ක්‍රමක්‍රමයෙන් ප්‍රහීනය කරලා අන්තිමට නැත්තටම නැතිවෙන්න ආය සංසාරි කවදාවත් නූපදින්න ප්‍රහාණය කරපු දවසට අපි කියනවා පටිපස්සද්දි ප්‍රහාණ කියලා. පින්නතුනි මෙතන හඳුන්වන්නේ අවිප්පටිසාරීය සීලය කැඩුනද නැද්ද කියන සැකයක් නැති සීලය මත පිහිටලා කෙනෙකුට පුළුවන් සමාධිය ලබන්න. තමන්ගේ සීලයේ ඉතාම පිරිසිදුනම් සමාධියට ගමන් කරන්න ඔහුට පුළුවන්. හැබැයි සිල් පිරිසිදු නැති කිසි තැනක සමාධිය එන්නේ නෑ. දීර්ඝ කාලයක් භාවනා කරන්න පුළුවන්. නමුත් කෙනෙකුට වෙච්ච ලොකු වෙනසක් නෑ. භාවනා කරන ඕනම කෙනෙකුට වෙනසක් තියෙනවා. මිත්‍යා දෘෂ්ටිකයෙක් භාවනා කළත් එයාටත් වෙනසක් තියෙනවා. ඒ භාවනාව කියන උතුම් ධර්මතාවේ හැටි. නමුත් අපි බලාපොරොත්තු වෙන වෙනසකට යන්නේ නෑ. හේතුව තමයි සීල විසුද්ධිය නෑ. සුද්ධි කියල කියහම පිරිසිදුයි. විසුද්ධි කියල කියහම විශේෂණයක් එකතු කරලා තියෙන්නේ ඉතා විශේෂයෙන් පිරිසිදුයි. සීලය විශේෂයෙන් පිරිසිදු නැති නිසා
චිත්ත විසුද්ධිය හම්බ වෙන්නේ නෑ. එනම් චිත්ත විසුද්ධියට මඟ පාදන්නේ සීල විසුද්ධිය. ආං එකයි සඳහන් කළේ සීලය මේ ගමනට ඉතාම වටිනවා. සිල් නැති තැන කවදාවත් භාවනාවක් මුදුන් පත්වෙන්නේ නෑ. භාවනාව කොච්චර කල් කළත් දියුණු වෙන්නේ නැත්තං ආපහු ආවර්ජනය කරන්න තියෙන්නේ. මගේ සීලය අවිපටිසාරීයද බිඳිල නැද්ද නෑ පළුදු නිසා තමයි පල ලැබෙන්න ඇත්ති. ආය මුල ඉඳල එන්ඩ වෙනවා. සීලේගා විදලම්. මේ ආකාරයෙන් කෙලෙස් විශ්කම්භනය කිරීමෙන් තවදුරටත් වීර්ය කිරීමෙන් ඔහුට කසීනය පිළිබඳව තමන්ගේ හිත වඩන්ඩ පුළුවන් කියලකින්. යම් කෙනෙක් තමන්ගේ හිත ඒ මට්ටමෙන් වඩාගන්නවන. වෙනතුනේ කසීනය වඩල ඔහුට ඒ කසින සමාපත්තිය ආධාර කරගෙන පුළුවන් නිවන් අරමුණු කරන්න. ඒ කසින සමාපත්තිය අරමුණු කරලා නිවන් අරමුණු කරන්න පුළුවන් කියල සඳහන් කරන. ඊළඟට පැහැදිලි කරනවා මෙන්න මේ විදිහට සිල් පිරිසිදු කරගෙන නිවන හොයාගෙන යන මේ ගමනත් ඒකටත් කියන්නේ අත්ත කුසල කියලා. තමන් විසින් රැස්කර ගත යුතු කුසල් අත්ත කුසල කියන කාරණාව පැහැදිලි කරනවා. එමනම් පින්නතුනි අපි කරණීය මත්ත සූත්‍ර දේශනාව ඇසුරින් සිදු කෙරෙන 5 වෙනි ධර්ම දේශනාව අද මේ විදිහට නිමා කරමු. මේ සූත්‍ර දේශනාව ඇසුරින් සිදු කෙරෙන ඊළඟ ධර්ම දේශනාවේදී මෙතන ඉඳලා කරුණු ටික ඉදිරියට සාකච්ඡා කරන්න ඉඩ තියාගන්න.